නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර නිර්වාණ මාවතට අවතීර්ණ වී නිර්වාණ මාවත තුල මේ මොහොතේදීම නිවන අත්දැකීමට මේ මොහොතේදීම නිවන අත්විඳීමට වෙරදරන්නා වූ ලෝකවාසී සියලු පින්තුනි, ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වුණා කියලා මේ පින්තුන් මොකද්ද කරේ? රස්සාවෙන් අසුනේ නැහැ, විවාහය දික්කසාද කරගත්තේ නැහැ, නැත්නම් අම්මා තාත්තා දාලා පැත්තකට ගියේ නැහැ, දූ දරුවෝ හදන එක නතර කරේ නැහැ. මේ එකම දෙයක්වත් නතර කර කෑම ටිකක් තුආගෙන කාලා තමන් වැසිකිලි කැසිලි කරනව නතර කරන්නේ නැතුව ඒවත් කළා, සියල්ලම කළා. මේ අතරතුර තමන් මේ පැය 6ක් 7ක් 8ක් 10ක් නිදා ගන්න වෙලාවේ අන්න එතනින් විනාඩි 15කුයි හොයලා ගත්තා. එතනින් විනාඩි 15ක් හොයලා ගන්නකොට නම් ඒකේ අමාරුවක් තිබුණේ නැහැ. අඩු වශයෙන් දවසට පැය 6ක් 7ක් 8ක් නිදාන ගන්න අය නෑ මේ ලෝකේ. අන්න ඒ වගේ පැය 6ක් නිදාගෙන තැනින් විනාඩි 15ක් ගත්තත් නම් ඒකේ ලොකු අඩුවක් උනේ නෑ. හැබැයි ඒ අඩුව නොවුනට ඒ විනාඩි 15 මේ වන විට මට දුන්නා වූ අත්දැකීම් ප්‍රමාණය නම් කෙලවරක් කියාගන්න බැරි අනන්ත සංඛ්‍යාවක්. මේ දවසේ පැය 23යි විනාඩි 45කින් මට ලැබෙන දේවල් වගේ නෙමෙයි මේ විනාඩි 15 තුල මට ලැබෙන්නේ කියන එක මෙන්න මේ පින්නතුණ්ඩම පළවෙනි දවසේම ඒක අවබෝධ වෙලා තිබුණා. පළවෙනි දවසේ මේක අවබෝධ වෙච්ච නිසා තමයි දෙවෙනි දවසේ වෙනකොට මේ කොහොම හරි තව විනාඩි 15 විනාඩි 20ක් කරගන්න පුළුවන් වුණේ. එක පාට බය භාගයක් කරන්න නෙමෙයි, එක පාට පැයක් කරන්න නෙමෙයි. පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවසේ නෝට පින්නතුනි විනාඩි 20ක් වෙලා තියෙනවා නම් ඒක. විනාඩි 25ක් වුණා නම් ඊට පස්සේ එතනින් විනාඩි 30ක් වුණා නම් අන්න දැන් තේරෙනවා Tamanට එහෙනම් මට මෙන්න මේ සම්බන්ධයෙන් මේ දේට අදාළව මගේ කැමැත්තක් දැන් ඇති වෙලා තියෙනවා. අන්න නැවත නැවත කැමැත්ත ඇති වෙන එක හරහා දැන් Tamanට තේරෙනවා එහෙනම් මේකේ මට මොනවා හරි ප්‍රතිඵලයක් තියෙනවා. මොකද ප්‍රතිඵලයක් නැත්තම් මේ දන්නවා මේ සම්මුතිය තුලත් බණ්ඩක්ක කාලා බණ්ඩක්ක අනිත්‍යයි කියලා රසයි කියලා මට රස දැනුනේ නැත්තම් ඊළඟ දවසේ මම බණ්ඩක්ක හොයන්න යන්නේ නැහැ. බණ්ඩක්ක තිබුණාන් පස්සේ බණ්ඩක්ක වෙනකොට එදාට මම හොයන්න යන්නේ කරවිලයි. මොකද බණ්ඩක්ක කාලා රස දැනුනේ නැත්තම් දෙවෙනි දවසේ බණ්ඩක්ක වලට කැමැත්තක් ඇති වෙන්නේ නැහැයි කියලා මේ පිනුම් දන්න. එවනම් මේ චිත්‍රපටියක් එකපාරක් බලලා ඒ චිත්‍රපටියෙන් මට කැමැත්තක් මට ප්‍රියජනක තත්වයක් ආවේ නැත්තම් දෙවනි දවසේ චිත්‍රපටිය බලන්නේ නැහැ. මම අලුත් චිත්‍රපටයකුයි හොයන්නේ කියලා මේ පිනුම් දන්න. එහෙනම් ඇඳුම සම්බන්ධුත් ඒකයි, හැමදේම සම්බන්ධයෙන් මේකයි. එහෙනම් කෙනෙක් කතා කරාම එයාගෙන් Tamanට සුඛයක් තියෙනවා නම්, සැපයක් තියෙනවා තමයි නැවත නැවත එයාව හොයාගෙන ගිහිල්ලා කතා කරන්නේ. හොයන්න බැයි නම් දුරකථනයෙන් හරි කතා කරලා. අන්න එහෙමනම් ඔන්න ඔය ආකාරයට මේ භාවනාවට Tamanගේ කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම්, ඡන්දයක් ඇති වෙලා තියෙනවා නම්, භාවනාව කරන්න වීරයක් ඇති වෙලා තියෙනවා නම්, ඒ වීරය හරහා චිත්තේ නැවනද ප්‍රකට වෙනවා නම්, පහළ වෙනවා නම් අන්න එතකොට මේ පිනුදුණු තේරෙනවා දැන් එහෙනම් භාවනාව කියන එක සම්බන්ධයෙන් මගේ කැමැත්තක් තියෙනවා, භාවනාව සම්බන්ධයෙන් කැමැත්තක් තියෙනවා කියලා කියන්නේ එහෙනම් මේ වුණට මගේ කැමැත්ත තියෙන කොහෙද පිනුදුණි? මේ වුණ විට මගේ කැමැත්ත ඉන්නේ නිවනටයි. මේ වුණ විට මගේ කැමැත්ත ඉන්නේ නිවනටයි. එහෙනම් නිවන වෙනුවෙන් විනාඩියක්වත් වෙන් කරන්න බැරුව හිටි මම භවය වෙනුවෙන් පැය 24 මදි වෙච්ච මම මේ වුණට භවය වෙනුවෙන් කරන්නා වැඩ ටිකක් කරනවා. තාම ඒවත් නතර වෙලා නැහැ. හැබැයි ඒව කෙරෙන අතරතුර නිවන වෙනුවෙනුත් විනාඩියක් දෙකක් හෝ දවසට ගණනවා. ඒක ගැනෙන අවස්ථාව නම් රස්සාව කරන්නේ මෙන්න මේ වෙලාවේ, කෑම උයන්නේ මේ වෙලාවේ, කෑම කන්නේ මේ වෙලාවේ, වැසිකිලි කරන්නේ මේ වෙලාවේ, ඇවිදින්නේ මේ වෙලාවේ, ගේ අතු ගාන්නේ මේ වෙලාවේ, පොල් ගාන්නේ මේ වෙලාවේ කියලා කිව්වට පින්නතුනි මේ නිවනට මගේ කැමැත්ත ආවනම් ඒ නිවන වෙනුවෙන් මම මේ අභ්‍යන්තරය තුල සිදුවන්නා වූ ක්‍රියාකාරීත්වය බැලෙන අවස්ථාව නම් පින්නතුනි
එහෙම එකකට දෙකකට තුනකට හතරකට පහකට හයකට කොටු වෙලා නැහැයි කියන එකත් මේකට මේ පිනුම් දන්න. නැත්තම් මීට පෙර මේ පිනුම් දානෙ ගෙදර ගියේ දානෙ ගෙදරට සූදානම් වෙලයි එතන මගුල් ගියක් ගැන අදහසක් තිබුණේ නැහැ. එතන මල ගියක් ගැන අදහසක් තිබුණේ නැහැ. එතන පිරිත් ගියක් ගැන අදහසක් තිබුණේ නැහැ. එතන සංගීත සංදර්ශන ගැන අදහසක් තිබුණේ නැහැ. එතන ක්‍රිකට් මැච් එකක් ගැන අදහසක් තිබුණේ නැහැ. එතන දාන ගියක් පිළිබඳවයි තිබුණේ. හැබැයි දැන් වෙනකොට මේ දන්නවා දාන ගෙදරට ගියත් මෙන්න මේ මෙනෙහිවීම වෙනවා. පිරිත් ගෙදරට ගියත් මෙනෙහිවීම වෙනවා. මැච් එක බලනකොටත් මෙනෙහිවීම වෙනවා. ටීවී එක බලනකොටත් ටෙලිනාට්‍ය බලනකොටත් මෙනෙහිවීම තියෙනවා. කෑම උයනකොටත් මෙනෙහිවීම තියෙනවා. වැසිකිළියේදීත් මෙනෙහිවීම තියෙනවා. දවසේ මෙනෙහිවීම නැති වෙලාවක් හොයාගන්න බැරි තරමට මම දැන් මෙතන කියලා Tamanට නැවත නැවත මෙනෙහි මම දැන් මෙතන කියලා නැවත නැවත මෙනෙහි වෙන නිසාම මේ පිණුම් දන්නවා දැන් මම දවසේ වැඩි වෙලාවක් ඉන්නේ මම දැන් මෙතන එක කොටු වුණා වූ චිත්තක්ෂණයක කොටු වුණා වූ අරමුණක අන්න මොකද්ද ඒ අරමුණ මම දැන් මෙතන එහෙනම් ඒ වෙලාවේදී තමන් ඉන්නේ කොහෙද කියලා මේ පිළිඳුඩ දැන් අලුතෙන් කියන්න අවශ්‍ය වෙන්නේ ඒ මොහොතේදී මම ඉන්නේ කොහෙද නම් ඒ මොහොතේදී මම ඉන්නේ තෙරුවන් සමගයි. ඒ මොහොතේදී මම ඉන්නේ තෙරුවන් සමග නම් තෙරුවන් සමග ඉන්නා වූ මට මේ මොහොතේදී මම මිය ගියොත් මේ මොහොතේදී හදිසියේ මේ heart attack එකක් ආවොතින් මේ පිළිඳු කියනා වූ විවිධාකාර කොමා එනවද අරව එනවද මේව එනවද කියලා කියනවා මොකක් හරි කොමාක් හරි හිස්තනක් හරි නැත්නම් නැවතුම් ලකුණක් හරි ආවොතින් මොකද්ද වෙන්නේ පින්නු දැන් අන්න මෙන්න මේ ආකාරයට Tamanට පුළුවන් නම් නිරන්තරයෙන් වරින් වර දවසේ වැඩි වාර ගාණක් Tamanට මේ තෙරුවන් සමග ඉන්නවයි කියලා දැනගන්න ආකාරයේ මෙන්න මේ පොදු මෙනෙහි කිරීමක් Taman තුල වර්ධනය කරගන්න අන්න එතනයි පිනුදුනි මෙන්න මේ සෝතාපට්ටි ඵලය කියන තමන්ගේ පළවෙනි මේ නියත සම්බෝධි පරායනට ළඟා වෙන්න පුළුවන් වන්නේ පිණු. සෝතාපට්ටි ඵලය කියන්නේ විහිළුවකුත් නෙමෙයි. හැබැයි සෝතාපට්ටි ඵලය කියන්නේ අමාරු දෙයක්ුත් එහෙම නැත්නම් ලබාගත නොහැකි දෙයක්ුත් නෙමෙයි කියන එක දැන් වන විට මේ පිණුදු තේරෙන්න පුළුවන්. තමන්ට අවබෝධලා වෙන්න පුළුවන්. එහෙනම් මේ පිණුදුන් ඒ අවබෝධයට යනවනම් ඒ අවබෝධයේ යන මාර්ගය තමයි මේ පිණුදුන් මේවට ඉන්නා වූ මාර්ගය මොකද්ද? සෝතාපට්ටි මාර්ගය. අන්න ඒකයි පිණුදුනි මේ ධර්මයේ තියෙන තමා තුලයි ධර්මයේ බාහිරේ නෑ ධර්මයේ දැකිය යුත්තේ තමා තුලනේ කියලා මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නා වූ එකම ධර්මය එකම ධහම මොකද්ද? ධර්මයේ තමා තුලින් දැකිය යුතුයි. තමා තුලින් දකින්නයි කියන්නේ මොකද්ද පිණුදුනි? මේ බාහිරේ රූපයක් තියෙන සත්වෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා ආත්මයක් තිබෙනවා කියනා වූ මෙන්න මේ මිච්ඡා දිට්ඨිය එනතම මේ කියන මේ අත්වාද උපාදාන කියලා මේ දිට්ඨි හතරක් තියෙනවා ලෝකයේ මේ පුජ්‍යලය අතර දිට්ඨි හතරක් නෙමෙයි දිට්ඨි 62ක් තියෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරන ආකාරයට බ්‍රහ්මජාල සූත්‍රය අනුව දීඝනිකායේ පළවෙනි සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය අනුව දිට්ඨි 62ක් තියෙනවා. ඒ දිට්ඨි 62 බුදු පියාණන් වහන්සේ ඊට පසුව ගුණගත කරනවා කොටස් 4කට සෑම පුතෙක්ජනයෙක් ළඟම තිබෙන්නා වූ දිට්ඨි 4ක් අන්නේ දිට්ඨි 4ට අනුව තමයි පින්නතුනි මේ ලෝකය කියලා අපි අල්ලගෙන මේ ලෝකයක් මවාගෙන ලෝකයක් තුල ජීවත් වෙන්නේ. අන්නේ தත්ත්වේ නැති වෙන්නම් පින්නතුනි තමා තුලින් අත්දකින්න ඕන තමා තුලින් අත්දකින්නයි කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? ඊටමත් සරලවම මෙන්න මේ ලෝකය කියලා මේ වචනයක් තමයි ප්‍රකටවන්නේ කියලා අන්නේ වචනයක් ප්‍රකටවන බව එහෙම නැත්නම් සංඥාවක් ප්‍රකටවන බව එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයක් ප්‍රකටවන බව එහෙම නැත්නම් සිතුවිල්ලක් ප්‍රකටවන බව දැනගෙන ඉන්න එකයි පින්නතුනි මෙන්න මේ දිට්ඨි වලින් බැහැර වෙනවයි කියලා කියන්නේ. ඒ කාර්ය කළ හැක්කේ පින්නතුනි තමා තුලින් තමා පරීක්ෂා කිරීමවත් මේ සිදුවන්නා වූ දේ අම්මා කෙනෙක් ඉන්නවද? අම්මා අසනීප වෙලාද? අම්මට බෙහෙත් ගන්න ඕනද? අම්මට බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් ඉන්නවද? ඒ දොස්තර මහත්තයාගෙන් බෙහෙත් ගත්තේ නැත්නම් මේක හොඳ වෙන්නේ නැද්ද කියන මෙන්න මේ විවිධාකාර තිබෙනා වූ මතිමතාන්තර එකින් එක
කැඩෙනකොට තමන්ට තේරෙනවා පින්නතුනි අම්මා ගැන තමන්ට මෙනෙහි වෙනකොට අම්මා ඉන්න බව නම් දැනගන්න ක්‍රමයක් නැහැ. අම්මා ඉන්න බව දැනගත්තයි කියලා මෙනෙහි වෙනකොට අම්මා කෙනෙක් ඉන්න විදියකුත් නැහැයි කියන එක මේ විනාඩියක් දෙකක් සක්මන් කරා නම් විනාඩියක් දෙකක් පරයන්ක භාවනාව කරා නම් දැන් වුණ විට තමන්ට තේරලා තියෙනවා මොකද ආස්වාසය කියන වචනය ප්‍රකට වෙනකොට ඒ බව දැන ගැනීමක් නන්නේ. ආස්වාසය කියන වචනය ප්‍රකට වෙච්ච බව දැනගන්නකොට ප්‍රකට වෙච්ච හේකුත් නැහැ. එහෙනම් ප්‍රකට වෙච්ච බව දැනගත්තා නම් ප්‍රකට වෙච්ච බව දැනගන්න ක්‍රමයකුත් නැහැ. ඒකෝර ප්‍රකට වුණා කියන්නේ එකක් පින්නතුනේ ප්‍රකට වීම දැනගත්තයි කියන්නේ තව එකක් දැනගත්තු බව දැනගත්තයි කියලා කියන්නේ තවත් එකක්. එහෙනම් ඔන්න ඔය ආකාරයට මේ පිණුන් දන්නවා මේ YouTube ජාලයේ තිබෙනා වූ විවිධ සාකච්ඡා ධර්ම දේශනා මේවා මේ අය අහලා තියෙනවා නම් මේ යෝගාවචර පින්නතුන් ලෝකේ පුරාවට ඉන්නවා ඔය ටික පැහැදිලිව ගැටලුවකින් තොරව සැකයකින් තොරව අවබෝධ කරගත්තු කියන එක. එහෙනම් Tamanටත් ඒක අවබෝධ කරගන්න ගැටලුවක් වෙන්න විදියක් නැහැ කියන එක. ඒ හරහා මේ පින්නතුන්ට දැන් වන විට සාතිකයක් තියෙනවා. ඒක තමයි මේ සාතිකය මේ මොහොතේ සම්බුද්ධ ශාසනයේ ජීවමානයි කියන්නේ. සම්බුද්ධ ශාසනයේ ජීවමාන නම් බුදු පියාණන් වහන්සේ ජීවමානයි කියන එක තවත් අහන්න දෙයක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේ ජීවමාන නම් මම ජීවමානයි. මම කියන්නේ කවුද එහෙනම්? සංඝ නම් මොකද්ද? මේ මොහොතේදී මම සංඝයාගේ තිබියතු සංඝ රත්නයේ තිබියතු ගුණ තුල ජීවත් විය යුතුයි. අන්න එහෙම ජීවත් වෙනවා නම් ඒ ජීවත් වන්නා වූ මොහොත තුල මගේ ළඟ තියෙන්න බෑ වෙනත් අරමුණක් වෙනත් මාර්ගයක්. මම ඉන්න ඕන කොහෙද? නිර්වාණ මාර්ගයේ. නිවනයි මා තුල තිබිය යුත්තේ. නිවනයි මා තුල තිබිය යුත්තේ. එහෙනම් මම ඉන්නේ නිර්වාණ මාර්ගයේ. එහෙනම් මෙන්න මේ ඥාය ප්‍රතිපන්න කියන මේ ගුණාංගය මගේ ළඟ තියෙන බව දැන් මට වැටහෙන්න ඕන. ඒ ගුණාංගය මගේ ළඟ තියෙනවා නම් ඒ ගුණාංගයේ තියෙන වෙලාවේදී මම සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමිතිපටිපන්නයි කියන මෙන්න මේ කොටස් හතර මගේ ළඟ තියෙනවා නම් දැන් මම කලින් කිව්වා වූ රාග, ద్వේෂ, මෝහ කියන තුන ඒ චිත්තක්ෂණය තුල මගේ ළඟ තියෙන බෑයි කියන එක දැන් මේ පිනුදුන්ට තමන්ගේ අත්දැකීම හරහා තාවුරු වෙලා තියෙනවා. තමන්ගේ අත්දැකීම හරහා තාවුරු වෙලා තියෙනවා. එහෙනම් මම දැන් මෙතන ප්‍රකට වුණා කියලා කියන්නේ මොකද්ද? මම දැන් මෙතන ප්‍රකට වුණා කියලා කියන්නේ විශේෂ රාගයක් මට ඇති වුණා නෙමෙයි, ද්වේෂයක් ඇති වුණා නෙමෙයි, මෝහයක් ඇති වුණා නෙමෙයි. මේ මොහොතේදී ප්‍රකට වීමක් තියෙනවා. ප්‍රකට වෙච්ච බව දන්න. එහෙනම් ප්‍රකට වෙනකම් පින්නතුණී බව දන්නේ නැහැ. දන්නේ නැත්තම් පින්නතුණී මම කියලා කෙනෙක් හිටියානම් ප්‍රකට වෙන්න කලින් ඒ බව දැනගන්න ඕන නේද කියන අන්න දැන් සරල අවබෝධයට තමයි යනවා. එහෙනම් මට කරන්න පුළුවන් උනේ මට සිද්ධ උනේ දැන ගැනීම පමණයි. දැන ගැනීමක් නම් මොකද්ද දැනගත්තේ? දැනගත්තේ වචනයක් පමණයි. එහෙනම් ඔන්න කරුණු දෙකක් තියෙනවා පින්නතුනි. එකක් තමයි මට පැවරලා තිබෙනා වූ කාර්ය මට කියන්නේ පුජ්ජිනුදු මේ පුජ්‍යලෙක් ඉන්නවයි කියන එක නෙමෙයි මේ චිත්තක්ෂණය කියන එකයි. චිත්තක්ෂණයක් කියලා කියන්නේ නම් දැන ගැනීමක්. එහෙනම් මොකද්ද දැනගන්නේ? යමක් හටගත් බවයි දැනගන්නේ. එහෙනම් යමක් හටගත් බව දැනගන්නවා. හටගත් බව දැනගත්තා නම් පින්නතුනි දැනගත්තයි කියලා කියන්නේ තවත් හට ගැනීමක්. දැනගත්තයි කියන්නේ තවත් හට ගැනීමක් නම් එහෙනම් දැනගත්තු දේ එතන හටගන්න තියෙන විදියක් නැහැ. එහෙනම් ඒ වෙලාවේදී මේ පිළිතුරු දැන් අවබෝධ වෙලා තිනවා. එහෙනම් දැනගත්තු දේ එමෙත අපි කිව්වනම් දැන් උදාහරණයක් ගත්තේ මේ දකුණ තමයි ප්‍රකට වුනේ. දකුණ ප්‍රකට වුනේ ප්‍රකට වෙච්ච බව දන්නකොට පින්නතුනේ එහෙනම් දකුණ කියන එක තියෙන ක්‍රමයක් නෑ. මොකද දකුණ කියන්නේ එක හට ගැනීමක්, ප්‍රකට වීම කියන්නේ තව හට ගැනීමක්. එහෙනම් ප්‍රකට වීම දකින්න වෙලාවේදී දකුණ කියන හට ගැනීම දෙකක් තියෙන්න බෑ මේ ලෝකේ. දෙකක් තියෙනවා නම් එකවර දෙකක් දැනගන්න පුළුවන් වෙන්න ඕනයි කියන මෙන්න මේ සරල විශ්වාසයට සරල අවබෝධයට දැන් මේ පිණුම්පත් වෙලා තියනවා නේද කියලා හොඳටම බලන්න. මේකට මේ පිණුදුන හොඳම උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මේ පිණුදුන් දන්නවා මේ පිණුදුන්ගේ අපි කියමු මේ ශරීරයේ කොහේ හරි තැනක ඔළුවේ අපි කියමු ඔළුවේ තියෙනවා Tamanට ඌල ගන්න බැරි
ඊටාම ප්‍රබල දරුණු කැක්කුමක්. දඟලනවා කෑ ගහනවා මාව බේර ගන්නලා බෙහෙත් කරබල්ලා අනේ මාව මැරෙන්න ඉන්නේ ඔළුව කැක්කුවයි ඔළුව කඩා වැටෙනවා ඔළුව ගලේ ගහගෙන හිටනවා කියලා මේ අය ඔළුව ගලේ ගහන වෙලාව ඔළුව මේ බිත්තිය ගහගන්න වෙලාව ඔළුව මේසේ ගහගන්න වෙලාව තියෙනවනේ පින්නදුනි. එහෙම අත්දැකීම් තියෙනවා නම් ඒ අය බලන්න මේ වෙලාවේදී. එහෙම නැත්තම් මෙයාට සරලව කරන්න පුළුවන් මෙන්න මෙච්චර මෙහෙම විශාල කැක්කුමක් තියෙනලාදී Tamange ඇඟේ ඕනෑම තැනක මේ සරල ආර්ය පරිශ්‍රණ මේ පිණුදුන්ද මේ මොහොතේ ඉදිරිපත් වෙලා තියෙනවා. අන්න එතකොට මේ පිණුදුන් බලන්න දැන් මට මොකද්ද මේ සඳහා කරන්න පුළුවන් මේකේ ඇත්ත తත්වය දැනගන්න. ඇත්ත తත්වය දැනගන්න පිණුදුනි මේක මේිට පෙර නම් මේ අවුරුදු දැන් එකමාරක දිසේ මේකට උදාහරණයක් විදිහට කියන්නේ ඔන්න ඔය Tamange මේ කැක්කුම තියනවා කෙලවර නැතුව ඉවස ගන්න බැරුව දඟලනවා උඩ පනිනවා ඉන්නා වූ මට මේ වෙලාවේදී මේ කවුරු හරි ඇවිල්ලා මගේ ඇඟිල්ලක් කපනවා. කවුරු හරි ඇවිල්ලා මගේ ඇඟිල්ලක් කපුවොත් පින්නදුනි Tamange දැන් මේ තිබෙන අත්දැකීම හරහා කියන්නේ මොකද වෙන්නේ කියලා. මේ තිබුණා වූ ඉවස ගන්න බැරුව තිබුණා වූ ඔළුව කැක්කුම Tamanට දැනෙවිද? එහෙම නැත්නම් ඒ වෙනුවට ඇඟිල්ල කැපුණු එකේ ඇති වුණා වූ වේදනාව දැනෙවිද කියලා. අන්න ඇඟිල්ල කැපුණා වේදනාව දැනෙනවා පින්නදුනි දැන් ඔළුව කැක්කුමයි ඇඟිල්ල කැපිච්ච එකයි දෙකක් එකවර දැනගන්න පුළුවන් නම් ඔළුව කැක්කුමක් තියෙන්න ඕන ඇඟිල්ල කැපිච්ච එකක් තියෙන්න ඕන. හැබැයි දැනගන්න බැරි නම් පින්නදුනි මොකද වෙලා තියෙන්නේ? දැන් දැනගන්නේ ඇඟිල්ලේ කැක්කුමකුත් නෙමෙයි ඇඟිල්ලෙන් ලේ වැක්කිරනවා කියලා දැනගන්න. එහෙනම් කැක්කුම දැනගන්නත් බෑ ඔළුවේ කැක්කුමක් ගැන කතා කරන දෙයක් ඇත්තෙම නෑ. ඔළුවේ කැක්කුමද ඔළුවක්ද එහෙම නැත්නම් මේ වෙන මොකද්ද මේක ගොම ගොඩක්ද කියලා දැන් කොහෙද දන්නේ පින්නු. එහෙනම් සරලව මේ පින්නදුන් මේ වැඩේ කරගන්න පුළුවන්. පීයක් අරගෙන නම් මේ පින්නදුන් කපා ගන්න කිව්වොත් තියයි මේ හැමදෙරම මුලින් නරක් වෙලා කියලා පීයක් ගන්න එපා පින්නදුනි. පුළුවන් නම් පුංචි ඇල්පෙනෙත්තක් අරගෙන මෙන්න මේ වගේ Tamange විශාල කැක්කුමක් තියලාදී ඒ ඇල්පෙනෙත්තෙන් ඇඟේ වෙනත් තැනකට පොඩ්ඩක් එන ගන්න බාන් ටික. දැනෙන ආකාරයට. එහෙම නැත්නම් ඇල්පෙනෙත්තකුත් ගන්න බයයි නම් මේ Tamanගෙම ඇඟිලි දෙකෙන් ශාරීරියේ තව තැනක් ටිකක් තදට කොනිට්ටල බලන්න. Tamanගේ ශරීරෙම Taman කොනිට්ටල බලන්න මේ දරුණු ඉවස ගන්න බැරුව කැක්කුමක් තියෙනවා කියලා Taman කියන වෙලාවෙදීම Tamanගේ ශරීරයේ තව තැනක් ටිකක් තදට කොනිට්ටල බලන්න පින්නතුනි මොකද්ද ඇතිවන්නා වූ තත්වය කියලා. දැන් අර ඉවස ගන්න බැරුව තිබෙනවයි කිව්වා වූ කැක්කුම ඔළුවේ කැක්කුම වෙන්න පුළුවන් කකුලේ කැක්කුම වෙන්න පුළුවන් බඩේ කැක්කුම වෙන්න පුළුවන් කනේ කැක්කුම වෙන්න පුළුවන් ඕන තැනක කැක්කුමක් එක පාරටම චිත්තක්ෂණිකින් මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට තමයි හොඳට අවබෝධ වෙනවා පින්නතුනි එකවර දැනගන්න පුළුවන් වන්නේ එකක් පමණයි. දැන් මේ කෙනුත්ත්වයක පැත්තෙන් තියලා ආයි ඊළඟ චිත්තක්ෂණේ ආයිත් කොහෙද පයින් ආයිත් පයින්නවා ඔළුවේ කැක්කුම. ආයි පාරක් පින්නු තව තැනක් කොනිට ගන්න බෑ. අනිත් අතේ තැනක් කොනිට ගන්න. නැත්නම් අතෙන් කකුලේ තැනක් කොනිට ගන්න. බඩ කොනිට ගන්න. කොහේ හරි තැනක්. නැත්නම් ඇල්පෙනෙන්තෙන් තවත් තැනකට ගන්න. මුලින් දකුණු අතට ඇනගත්ත ඇල්පෙනෙන්තෙන් ටිකක් ඊට පස්සේ දෙවෙනි පාර ඇනගන්න ඇල්පෙනෙන්තෙන් වම් අතට. ඇනගන්න කියන්නේ මේ හිල් වෙන්න අයින්නේ කියන එක නෙමෙයි. Tamanට දැනෙන මට්ටමට ඇනගන්න. මෙන්න මෙතන දැන් බලන්න පින්නතුනි මොකද වෙලා තියෙන්නේ එතකොට. දැන් ඒ වගේ මේ පිණු දන්නවා තමන් මේ භාවනා කරන වෙලාවේ තෝන වෙලාවේදී ඇඟ පුරවල සමහරට මදුරුව 10ක් 15ක් ඇඟේ වහලා ඉන්නවා. හැබැයි මදුරුව 10ක් 15ක් ඔළුවෙත් කනවා, මූණත් කනවා, බඩ හරියත් කනවා, කකුලත් කනවා, අතත් කනවා කියලා දැනීමක් කොයි වෙලාව හරි දැනගෙන තියෙනවද විනෝදුනි? කොයි මොහතකවත් දැනගන්නේ. දැන් එහෙනම් අන්න මේ උන්ට තමන් ළඟ තිබුණා වූ මේ ලෝකයේ කියාගෙන මවාගෙන තිබුණා වූ මේ මිත්‍යා දිට්ඨියට මොකද වෙන්නේ පින්නතුනි හිමුණා නම් අන්නේ මිත්‍යා දිට්ඨිය කැඩෙන ආකාරය බලන්න තමයි මෙන්න මේ සක්මන් භාවනාව කරන්නයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ඉරියාපත භාවනාවක් කායානුපස්සනාව හරහා දීලා තින්නේ. ඒ වගේම තමයි මේ පර්යංග භාවනාවක් කියලා ආනාපාන සති සමාධි සූත්‍රයක් කියලා මේ කායානුපස්සනාව හරහා බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එහෙනම් මේ සංසාරයෙන් ඈතර වීම සඳහා ඒකායන මාර්ගය මේ සතර හතිපට්ඨානෙ තිබෙනා වූ කායානුපස්සනාවයි කියන එක දැන් මේ පිළිදුඬ සැකයකින් තොරව තමන්ගේ අත්දැකීම හරහා තමන්ට දැනিলা තියෙන ඕන කියන එක මේ වුණට එක දවසක් තමන් සක්මනක් කරා නම් විනාඩියක් දෙකක් සක්මනක් කරා නම් විනාඩි දෙක තුනක් පරයන්ක භාවනාවක් කරා නම් මේක සඳහා දවසට පැයක් ගන්න ඕනේ නෑ එකපාරටම පැය දෙකක් ගන්න ඕනේ නෑ කියලා
දැන් Tamanට පැහැදිලිවම Tamanගේ අත්දැකීම තියෙන බව Tamanටම තේරෙන්නේ නේද කියලා මේ පිනුදුන් බලන්න පිනුදුන්. මෙන්න මේක තමයි පිනුදුනි මේ බණ නැවත නැවත මෙනෙහි වෙනවයි කියලා කියන්නේ. අන්න නැවත නැවත මේ බණ මෙනෙහි වෙනකොට මේ පිනුන් දන්නවා දැන් මම දැන් මෙතන කියන එක මෙනෙහි වුණා නම් යම් කිසි වෙලාවක මම දැන් මෙතන කියන එක මෙනෙහි වුණා කියන්නේ ඒකත් තවත් වචනයක් පමණයි. ඒකෙත් විශේෂ වටිනාකමක් නැහැ පින්නදුනි. හැබැයි ඒ වෙලාවේදී ඊට වඩා දෙයක් මේ ලෝකේ මම තුල තියෙනවායි කියන එකට මට මම තුල නැහැයි කියන එකට මට තිබෙනා වූ එකම සාක්ෂිය තමයි මේ මොහොතේදී මට ප්‍රකට වෙලා තියෙන්නේ මම දැන් මෙතන. මම දැන් මෙතන. හැබැයි පින්නදුනි ඒ බව දැනගන්න කොටත් මොකද වෙලා තියෙන්නේ? ඒ බව දැනගන්න කොටත් මම දැන් මෙතන කියන එක තියෙන විදියක් නැහැ. එහෙනම් ඒ බව දැනගත් එකයි තියෙන්නේ. එහෙනම් ප්‍රකට වීම දැනගත්ත බවයි තියෙන්නේ. එහෙනම් පින්නදුනි මේ ලෝකය කියන්නේ ප්‍රකට වීමක් පමණයි කියන එක පිළිබඳව දැන් මේ පින්නදුන සැකයක් තියෙන විදියක් නැහැ. සැකයක් නැත්තම් දැන් දන්නවා ප්‍රකට වීම දැනගන්න කොටත් ප්‍රකට වීමක් නැහැ. එහෙනම් එච්චර වේගයෙන් මේ ලෝකය වෙනස් වෙනවා. එහෙනම් මේ ලෝකේ හටගත්තා වූ චිත්තක්ෂණය නිරෝධ වීම තුලම තවත් චිත්තක්ෂණය කියන්නේ නෑ කියන එකක් මත එකක් හටගන්නේ නෑ කියන මේ පින්නතුන්ගේ තිබුණා වූ මිච්ඡා දිට්ඨිය තුල තියෙන මොකද්ද? එකක් මත එකක් හටගන්න. අම්මා නිසා මම ඉපදුනා. අම්මයි තාත්තයි නොහිටියනම් මම ඉපදෙන්නේ නෑ. මම ඉපදුනේ අම්මයි තාත්තයි නිසා. එහෙනම් අම්මට සලකන එක මගේ කාර්යභාරය. අම්මට සැලකුවේ නැත්නම් මම අපාගත වෙනවා. අම්මට සැලකුවේ නැත්නම් මම මහා අපරාධයක් අකුසලයක් කරා කියන මට්ටමේ තිබුණා වූ මිච්ඡා දිට්ඨිය පිළිඳින මේ අම්මට සලකන්න එපා කියනවා නෙමෙයි. මේ සම්මුතිය තුල අම්මට සැලකිය යුතුයි. අම්මට සලකන්නයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අම්මව කරේ තියාගෙන අවුරුදු 100ක් තමන් සැලකුවත් අම්මවයි තාත්තවයි දෙන්නව උරහිස් දෙක මත තියාගෙන අවුරුදු 100ක් තමන් සැලකුවත් අම්මගෙන් ගත්තා වූ ණය තාත්තගෙන් ගත්තා වූ ණය ගෙවලා අවසන් කරන්න බෑයි කියන එකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අම්මගෙන් තාත්තගෙන් ගත්තා වූ ණය ගෙවලා අවසන් කරන්නම් මොකද්ද කළ යුතුයි කියලා කියන්නේ අම්මවයි තාත්තවයි තෙරුවන් සරණ යවන්න කියලායි කියන්නේ. අන්න තමන්ගේ අත්දැකීම ආරා කරනකොට දැන් තවන් තියෙනවා එකක් මත එකක් හටගත්තා නෙමෙයි. එහෙනම් අම්මා කියන්නේ ඒ හේතුප්‍රත්‍යයෙන් හටගත්තා වූ ඒ දෙයක්. මම කියන්නේ මේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තා වූ මේ දේ. එහෙනම් අම්මා ගැන මට සිහිපත් වෙනකොට අම්මට මොනතරම් මම ආදරේ වුණත් අම්මව අමතක කරන්න මොනතරම් බැරි වුණත් හැබැයි අම්මව සිහිපත් වීමක් නැහැ. භාර්යාව සිහිපත් වෙනවා නම් දරුවා සිහිපත් වෙනවා නම් ඒ වෙලාවේ අම්මා ගැන මෙනෙහිවීමක් නම් මට නැහැ. ඒ වෙලාවේ අම්මා කෙනෙක් ඉන්න බවම දන්නෙත් නැහැ. අම්මා කියන ලෝකයක් ඒ වෙලාවේ මට ඇති කියලා මම දන්නෙත් නැහැ. අම්මා කියන ලෝකේ තියෙන ලාදී හැබැයි දුවෙක් නෑ පුතෙක් නෑ ඒකත් Tamanට තේරෙනවා. අන්න එනං මෙන්න මේ භාවනාව කරන්න පිණුතුනේ මෙන්න මේ සරල පුංචි අවබෝධයට යන්නයි. මොකද්ද මේ සරල අවබෝධය? ඊටමත් සරලයි මේ අවබෝධය පිණුතුනේ. මොකද්ද? මේ වම ප්‍රකට වෙලා තියෙන වෙලාවේදී දකුණක් නම් ප්‍රකට වෙලා නෑයි කියන එකට දැන් Tamanට තියෙනවා ණය විපස්සනාව හරහා තවත් සාතික. විපස්සනාව හරහා තිබෙනා සාතික තමයි මේ මොහොතේ මට ප්‍රකට වුණේ වම. එහෙනම් ඊළඟ විපස්සනාව හරහා තියෙන සාතික තමයි මේ මොහොතේදී මට ප්‍රකට වුණේ වම කියලා ප්‍රකට වීමක් පමණයි. එහෙනම් අන්න ඊළඟ මොහොතේදී තවත් එකක් තියෙනවා මට ප්‍රකට වුණේ වම කිව්වේ වචනයක් කියන එක. අන්න විදර්ශනාව නැවත නැවත විදර්ශනාවටපත් වෙන එක තමයි වෙනුදුනි ණය විදර්ශනාව කියලා කියන්නේ. ඔන්නෝක භාවනාව තුල මේ පිනුන් දන්නවා මේක. එහෙනම් මේ සමත විදර්ශනාව. සමතේටපත් වෙනවා කියලා කියන්නේ එක අරමුණකට කොටු වෙනවා. මොකක්ද අරමුණ? සද්දයක් කියන අරමුණ. එහෙනම් මේ මොහොතේදී ලෝකය කියලා කිව්වේ සද්දයක් බව දැනගත්තා. අන්න අරමුණ ඒක සද්දයක් බව දැන ගැනීම තුල ඒක අවබෝධ වුණා. අවබෝධ වෙන නිසා එතනින් ඊළඟ එකට මාරු වෙච්ච බවයි පින්නතුන් දැනගන්න. එහෙනම් මොකද්ද සමත විදර්ශනාව කියන්නේ පින්නතුනි? සමත විදර්ශනාව කියන්නේ නම් මෙන්න මේ වෙනස් වීමක් කියන එක දැනගන්න. වෙනස් වීමක් කියන එක එහෙනම් වෙනස් වීම මුලින්ම දැනගන්නවා තමයි මොකින්ද මේ සතියෙන් මෙහෙම දෙයක් සිද්ධ වුණා. ප්‍රඥාවෙන් දැනගන්නවා
දැන් දැනගත්ත බව දැනගත්තා. දැනගත්ත බව දැනගත්තා. දැන් මේ පින්නතුන්ගේ සක්මන් භාවනාවේ අත්දැකීම් නැවත නැවත පරීක්ෂා කරන්න, පර්යංක භාවනාව නැවත නැවත කරන්න, සක්මන් භාවනාවයි පර්යංක භාවනාවයි නැවත නැවත කෙරෙනකොට මේ අය ඒ හරහා මේ කෑම මේසට ගියා නම් ඒ පර්යංකේ නැගිලා සක්මන් ඉවරලා කෑම මේසේ ළඟට ගියා නම් දැන් මෙන්න මේ ආර්ය පරිශ්‍රණය එතෙන්දි කරන්න පුළුවන්. එතෙන්දි මේ පිනුදුන් තේරෙනවා මේ කෑම මේසේ එක කෑමක් දකින්න වෙලාවේදී ඊළඟ කෑම එක නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මුලින්ම මේ අය කෑම මේසෙ දකින්නේ නැහැ. මොකද්ද මුලින් මේ අය දකින්නේ? මේසේ පමණයි දකින්නේ. මේසේ දැක්කට පස්සේ මේ අයට පුළුවන් වන්නේ මොකක්ද දකින්නද? ඒක උඩ භාජන තියෙන බව දකින්න. එහෙනම් භාජන තියෙන බව දකින්න වෙලාවේදී කෑම තියෙන බව නම් දන්නේ නැහැ. භාජන හිස්සේවද කෑම තියෙනවද එනතම් භාජන වල වෙන මොනවද තියෙන කියලා මේ අය කවුරුවත් දන්නේ නැහැ. අන්න ඊට පස්සේ භාජන ටිකත් මේවා කරගෙන ඇවිල්ලා එක භාජනයකට අවධානය යොමු වෙච්ච වෙලාව තමයි ඒ භාජනේ පේන මිසක් පිනුදුනේ ඒ භාජනය තුල තියෙන දෙයක් පේන්නේ නැහැ. අන්න එහෙනම් මේ භාවනාවේදී මේක සරල කරගන්න පිනුදුනේ අන්න ඒකටයි මේ පිනුදුනේ කුසල ඉස්මතු වෙලා තියෙන මේ මොහොතේදී මොකද්ද මේ මොහොතේදී මේ යමක් ප්‍රකට වෙච්ච බවයි පින්නතුනි අපිට දැනගන්න පුළුවන්. ප්‍රකට වෙච්ච දේ නම් දැනගන්න පුළුවන් වන්නේ ඒ පිළිබඳව තව ගොඩක් එහාට ගිහලා තව කරුණු සෝදිසි කරාට පස්සේ කියන එක දැන් Tamanට තේරෙන්නේ. එහෙනම් මේ කාමරයට කෙනෙක් ආවේ නැත්තම් කාමරයට කෙනෙක් ආපු බව මම දැනගන්නේ නැහැ. එහෙනම් කාමරයට කෙනෙක් ඇතුල් වුණා නම් මට මුලින්ම දැනගන්න පුළුවන් වුණ පිළිතුරුනේ ඇතුළුනේ අම්මද ඇතුළුනේ තාත්තද ඇතුළුනේ පුතාද ඇතුළුනේ භාර්යාවද ඇතුළුනේ යාළුවෙක්ද කියලා නෙමෙයි මට දැනගන්න පුළුවන් වෙන්නා වූ එකම තොරතුර තමයි මොකද්ද? කාමරයට කෙනෙක් ඇතුළුනා කියන එක පිළිබඳ. එහෙනම් මොකද්ද මේ සිද්ධ වුනේ? මම හිටියේ කාමරයට කෙනෙක් ඇතුළුනාද නැද්ද මේ පිළිබඳ මුකුත් නොදන්නා වූ තැනකයි මම. අන්නේ නොදන්නා වූ තැනක ඉඳගෙන මම යනවා කොහෙටද? දැනගන්නා වූ තැනක. මොකද්ද දැනගන්නේ? මෙතන වෙනසක් සිද්ධ වෙච්ච බවයි පිනුන දැනගන්න. මොකද්ද වෙනසක් සිද්ධ වුනේ? කාමරයට කෙනෙක් ඇතුල් වෙලා තියෙනවා. කෙනෙක් කියන්නේ මිනිසෙක් වෙන්නත් පුළුවන්, ඇරණියෙක් වෙන්නත් පුළුවන්, නායෙක් වෙන්නත් පුළුවන්, පැත්තෑයෙක් වෙන්නත් පුළුවන්, බල්ලෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොළ කෑල්ලක් ආව වෙන්නත් පුළුවන්. නැත්නම් කවුරු හරි ගලක් ගැහුවා වෙන්නත් පුළුවන්. මොකක් හරි පින්නදුනේ ඇතුළට යමක් ඇවිල්ලා තියෙනවා. ආවද නැද්ද, එව්වද නැද්ද, මොකද්ද කියන මොනම තොරතුරක්වත් පළමු අවස්ථාවේදී පළමු චිත්තක්ෂණයේදී දැනගන්න බෑයි කියලා දැන් Tamanට සහතිකයි නේද පින්නත්. එහෙනම් දකුණ ප්‍රකට වෙන වෙලාවේදී දකුණ ප්‍රකට වීම කියන එකට වඩා කලින් දැනගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? එහෙනම් ප්‍රකට වීමක් සිද්ධ වෙච්ච බවයි පින්නත්. එහෙනම් ලෝකයේ පිළිබඳ දැන ගැනීමයි පිනුදුනි මුලින්ම සිද්ධ වන්නේ. අන්න ලෝකය කියන එක දැනගන්නවා. එහෙනම් දැනගන්න බවට සංඥාවකුයි ලැබෙන්නේ. ලෝකයට මම අවදි වුණා, ලෝකයක් හටගත්තා කියන සංඥාවක් මට එනවා. එහෙනම් ලෝකයක් හටගත්තා කියන සංඥාව ඒමුදහරහා මොකද්ද උනේ පින්නතුනි මේ මොහොතේදී? මේ මොහොතේදී සිදුුනේ මම හිටියේ නම් මේ මොහොත වෙනකොට ලෝකයක් පිළිබඳ දැනීමක් ඇතුවද ලෝකයක් පිළිබඳ දැනීමක් නැතුවද? ලෝකයක් පිළිබඳ දැනීමක් නැතුවයි මම හිටියේ. එහෙනම් අන්න එතන තමයි පින්නතුනි ශූන්‍යතාවය. එහෙනම් අන්න ශූන්‍යතාවයේ ඉන්නා වූ මම ශූන්‍යතාවයෙන් දැන් එනවා එහාට කොහෙට දෙන්නේ? ශූන්‍ය නොවූ තැනකට. ශූන්‍ය නොවූ තැනකට දෙන්නේ මොකක් හරහාද? ශූන්‍යතාවයට වෙනසක් ඇති කරනවා. මොකද්ද වෙනස? මෙන්න මේ වෙලාවේදී යමක් ප්‍රකට වෙච්ච බවට තොරතුරක් වාර්තා වෙනවා. අන්න යමක් ප්‍රකට වුණා කියන්නේ මොකද්ද පින්නතුනේ? නම් මගේ ශූන්‍යතාවය නැති කරා කියන එකයි. ශූන්‍යතාවය නැති කළා හැබැයි ප්‍රකට වෙච්ච බව දැනගන්නකොටත් ආයෙ මොකද වෙලා තියෙන්නේ? එහෙනම් ප්‍රකට වෙච්ච බව දැනගන්න බෑ ඒ දේ තියෙනවා නම් එහෙනම් ප්‍රකට වෙච්ච එක එතනම නැති වෙලා නැවත ශූන්‍යතාවයට ගිහිල්ලා නේද පින්නතුනි මම දැනගන්නකොටත් කියලා දැන් අන්න Tamanට පැහැදිලි අවබෝධයක් තියෙනවා. එහෙනම් දකුණ කියන එක මගේ ශූන්‍යතාවය නැති කරා. හැබැයි දකුණ කියලා ඉවර වෙනකන් ඉවර වෙනකන් මට දකුණ ගැන දැනගන්න
බැරි වුණා නේද කියන දැන් මේ අය නැවත නැවත මේ භාවනාව කරා නම් හැබැයි පින්නතුනි මේක පුටුවක් උඩ වාඩි වෙලා කකුල අපිට කකුලක් දාගෙන එයා කන්ඩිෂන් කාමරේ වායු සමීකරණ කර කාමරේ කල්පනා කරලා ගන්න බෑ පින්නතුනි. ඒ නිසා මේකට මේ හරක් මොලේ නම් පාවිච්චි කරන්න එපා මේ පින්නතුන්. හරක් මොලේ, ඌරු මොලේ, බූරු මොලේ නම් හරියන්නේ නෑ මේකට. එහෙම නැත්නම් අලි මොලේ හරියන්නේ නෑ මේකට. දැන් මේකට සිංහ මොලේ හරියන්නේ නෑ. එහෙනම් මේක මානෙන්, අවමානෙන්, අදිමානෙන් බලලා හරියන්නේ නෑ. මේ අවමානය කියලා කියන්නේ හරක් මොලේටයි, මානෙ කියලා කියන්නේ අලි මොලේටයි. මේ සිංහ මොලේට තමයි අදිමානෙ කියලා කියන්නේ. මම දන්නවා සියල්ල මට ඕවා කියන්න ඕනේ නෑ. මේ ආම්දුර මොනවද කියන්නේ අපි ඕවා දන්නේ නැද්ද කියන එක තමයි මේ. එහෙනම් නෑ මේ ආම්දුරුත් දන්නවා මමත් දන්නවා කියන එක තමයි මේ මානෙ. අලි මොලේ. එහෙනම් මේ හරක් මොලේ අනේ මට නම් මේව කරන්න බෑ. කොහේ මේ භාවනා කරන්නද? කොහේ නිවන් දකින්න මේ කාලේ එහෙම එකක් තියනවද? මේ මල පහන් පත්තු කළා මේ බුද්ධ පූජාව ටිකක් දීලා මේ ඉන්නවා මිසක් භාවනා කළා ඕක කරන්න පුළුවන්ද කියලා මෙන්න මේ හරක් මොලේ ඌරු මොලේ ඌරු මොලේ ඔන්න ඔය ටික නැතුව බින්නදුනේ එහෙනම් මේ පුංචි කූඹි ප්‍රඥාවට අල්ලගන්නයි තියෙන්නේ කූඹියාගේ තිරෙනා වූ පුංචි ප්‍රඥා මෙන්න මේ ප්‍රඥාවයි වර්ධනය කරන අපි මේ විඥාණයට අහුලා ඉන්නා වූ මේ පින්නදුන් විඥාණයෙන් ගොඩේම සඳහා විඥාණයම පාවිච්චි කරන එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් එතකොට තමයි තේරෙනවා එකින් එක තමන් කල්පනා කරනවා නෙමෙයි කල්පනා කරා නම් පිනුදුනි කකුල ප්‍රයෝගවල දාන ඒකත් එකම දේ මොකද්ද? ඒකත් එකම දේ තවත් මේ ප්‍රකට වීමක් විතර. තවත් සිතුවිලි විතරයි. එහෙනම් පිනුදුනි සිතුවිලි නතර කරන්න බෑ. සිතුවිලි මවල. අපිට මේ කැලේ තිබෙන්නා වූ මේ කැලේ නතර කරන්නම් කැලේ අයින් කරන්නම් කැලේ ගහ ගලවනවා මිස පිනුදුනි තව ඇට පැල කළා හරියන්නේ නැහැ නේද? තවත් තනකොළ හිටවලා හරියන්නේ නැහැ. තනකොළ ඇට දාලා හරියන්නේ නැහැ. තනකොළ ඇට හැදෙනකන් ගහ මෝරන්න ඇරලා හරියන්නේ නැහැ. ගහ උපදිනකොටම ගලවලා දාන්නයි තියෙන්නේ. පැල වෙනකොටම ගලවලා දැම්ම පිනුදුනි මල් හැදෙන්නේ නැහැ, ගෙඩි හැදෙන්නේ නැහැ. තනකොළ ගහේ ඇට නැහැ. නැවත තනකොළ පැල වෙන්නේ නැහැ. තනකොළ කියන්නේ අවුරුදු ගණන් මාස ගණන් යනව නෙමෙයි දවස් ගාණෙන් හැදිලා මේකේ මල් ඇවිල්ලා ගෙඩි ඇවිල්ලා ඒක වැටිලා පැල වෙලත් ඉවරයි සුමානෙත් දෙයක් යනවා. එහෙනම් අන්න ඒ වෙලාවේදී ගලවලා දාන එකයි බිනදුනි මේ විදර්ශනාව කියලා කියන්නේ. එහෙනම් විදර්ශනාවේදී මේ අය දන්නවා එකවර දෙකක් කරන්න බෑ. එකවර කළ හැකි එකයි. මොකද හේතුව එකවර එකක් පමණයි ප්‍රකටවන්නේ. එකවර එකක් පමණයි ප්‍රකටවන්නේ. එකවර එකක් පමණක් නම් ප්‍රකටවන්නේ ඒ වෙලාවේදී ප්‍රකට වෙච්ච දේ ගලවලා දාන එක තමයි පින්නතුනි ඒ බව දැනගත්තයි කියලා කියන්නේ. ඔන්න විදර්ශනාව කියලා කියන්නේ පින්නතුනි මේ මොහොතේ ප්‍රකට වීමක් සිද්ධ වෙච්ච බව දැනගත්තා. අන්නේ නම් ඒක තමයි සම්පජාන. එහෙනම් ප්‍රකට වුණා කියන්නේ සතිය තමන් එන්න තමන්ගේ తত্ত্বය තමන්ට තේරුණා ප්‍රකට වෙච්ච බව දැන ගැනීම තුළ තමන් දැන් සතියටයි සම්පජන්‍යයටයි සිහියටයි නුවණටයි ගියා. දැන් තමන් ඉන්නේ කායානුපස්සනාව කියන එක පිළිබඳව මේ පිනුදුන මොනම ආකාරයේ හෝ සැකයක් තියෙන විදියක් නැහැ. කායානුපස්සනාව තුළ හිටියානම් දැන් මේ මොහොතේ තමන්ට තේරෙනවා සත්වයේ පුජ්‍යලේක ආත්මයක් නම් මෙතන තියෙන විදියක් නැහැ. මේ මොහොතේ මට අම්මා කෙනෙක් හිටියානම් ඊළඟ මොහොතේ ඒ අම්මා ඉන්න ඕන. ඒ අම්මා නැත්තම් ඊළඟ මොහොතේ තියෙන්නේ භාර්යාව නම් කොහෙද අම්මා කියලා සත්වෙක් ඉන්නේ. නැවතත් අම්මා ප්‍රකට වෙනවා නම් එහෙනම් ඒ ප්‍රකට වීම පිණුදුනේ ඒ චිත්තක්ෂණයට පමණක් නේද අදාළ වෙන්නේ කියලා දැන් Tamanට නැවත මෙනෙහි වෙලා තියෙනව නේද? නැවත මෙනෙහි වෙලා තියෙනවද? මේක තමයි පිණුදුනේ ණය විපස්සනාව කියලා කියන්නේ. අන්වයේ ඥාන කියලා කියන්නේ. චින්තාමේ ඥාන කියලා කියන්නේ. මේ මොහොතේදී දකුණ ප්‍රකට වෙච්ච වෙලාවේදී නැත්නම් ආස්වාසය ප්‍රකට වෙච්ච වෙලාවේදී ආස්වාසය ප්‍රකට වීම තුල වෙන දෙයක් ප්‍රකට වුණේ නැහැ කියලා දැනගැනීම පිණුදුනි අන්වේ ඥාන ආස්වාසයේ තමයි ප්‍රකට වුණේ කියලා සැකයකින් තොරව තහවුරු කර ගැනීම අන්න ඒක තමයි පිණුදුනි ධම්මට්ඨිති ඥාන මේ මොහොතේ ඥාන දුට්ටු ඥානය එහෙම නැත්නම් මේකට කියනවා දිට්ඨ ධම්ම ඥාන දිට්ඨ ධම්ම ඥානය හැබැයි සූත්‍ර පිටකයේ මේ සූත්‍ර පිටකයේ පරිවර්තනය කිරීමේදී මේ ස්වාමින් වහන්සේලා ඔක පටලවලා දිට්ඨ ධම්ම කියලා කියන්නේ මේ භවයට දාලා තියෙනවා.
ඒ වගේම බණ දේශනා කිරිල්ලෙත් මේ ditta ධම්ම කියන්නේ මේ භවය කියලා කියන්නේ ditta ධම්ම කම්ම කියලා මේ පිටුදු අහලා තියෙනවනේ. මේ භවයේ කම්. මේ භවයේ කම්ම කියලා එකක් තියෙනවා නම් පිටුදුනි භවයක් තියෙන්න ඕන. තියෙනවා නම් ඊළඟ භවයක් තියෙන්න ඕන. එනම් මේක ඊතර වීමක් කවදාවත් තියෙන දෙයක් නැහැ කියලා මේ සරල බණේ මේ පිටුදුනි දැන් වෙනකොට තේරෙනවා. එහෙනම් මෙහෙම එකක් නැහැ කියනවා නෙමෙයි පිටුදුනි. එහෙනම් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ තිබෙනා වූ ආකාරය තමන් ඇදහිලි ස්වරූපයෙන් විශ්වාස කළා ලෝකය කියන්නේ වෙනස් වීමක්. අන්නේ වෙනස් වීම පරීක්ෂා කිරීම මේ පිණුන් දන්නවා. එතකොට ඒ සඳහා සූත්‍ර රාශියක් අපි ඉස්සරහින් තියාගෙන තිනවා. ඒ සඳහා වැදගත් සූත්‍රයක් තියෙනවා මේ ඔක්කාන්ති සංයුත්තය සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ තිබෙනා වූ ඔක්කාන්ති සංයුත්තය ඔක්කාන්ති සංයුත්තේ සූත්‍ර 10ක් තියෙනවා. ඒ සූත්‍ර 10න් පළවෙනි සූත්‍රය මේ පිණුන් දන්නවා. මේ විදිහට සාකච්ඡා කරලා දිනවා චක්කු සූත්‍රය. චක්කු සූත්‍රය කියන්නේ ඇස කියන එකයි. චක්කු සූත්‍රය හරහා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? සරලවම මේ මහණෙනි ඇස අනිත්‍යයි. මහණෙනි ඇස අනිත්‍යයි. ඒකේ දෙවෙනි සූත්‍රය තියෙන්නේ රූප සූත්‍රය. එතෙන්දි දේශනා කරන්නේ රූපය අනිත්‍යයි. රූපය වෙනස් වෙන තුරුයි. රූපය පෙරලෙන සුළුයි. ඇස වෙනස් වෙන සුළුයි. ඇස පෙරලෙන සුළුයි. එහෙනම් කන වෙනස් වෙන සුළුයි. කන පෙරලෙන සුළුයි. නාසය වෙනස් වෙන සුළුයි. නාසය පෙරලෙන සුළුයි. නාසය අනිත්‍යයි. දිවටත් ඕකමයි කියන්නේ පිනදුනි. කයටත් ඕකමයි කියන්නේ. මනසටත් ඕකමයි කියන්නේ. මහණෙනි මනස වෙනස් වෙන සුළුයි. මනස පෙරලෙන සුළුයි. මනස අනිත්‍යයි කියලා කියන්නේ. පිනදුනම් මෙන්න මේ ආයතන 6ම අනිත්‍යයි කියන බුදු පියාණන් වහන්සේ අන්න ඒක පරීක්ෂා කිරීම සඳහා මේ අය කරන්නා වූ භාවනාව තමයි මේ කායानुපසනාව. කායानुපසනාවේ මේ ආස්වාද ප්‍රාස්වාද පරීක්ෂා කරනවා නෙමෙයි අපි ඒ මොහොතේ ප්‍රකට වෙන දේ බලනකොට Tamanට තේරෙන්නේ නෝකයි. මොකද්ද තේරෙන්නේ? එක චිත්තක්ෂණයේදී එක දෙයක් තියෙනවා. ඒ දේ දැනගන්න කොටත් ඒ දේ නෑ. දෙවෙනි චිත්තක්ෂණේ තියෙන මොකද්ද? ඒ බව දැන ගැනීමයි. තුන්වෙනි චිත්තක්ෂණයේදී නම් පින්නතුනේ ඒකත් නෑ. තුන්වෙනි චිත්තක්ෂණේ තියෙන මොකද්ද? දැනගත්තු බව දැන ගැනීමයි. ආස්වාසයේ ප්‍රකට වෙච්ච බව දැන ගැනීම. ප්‍රකට වෙච්ච බව දැනගත්තා වූ දැන ගැනීම. ඔන්න ඔය විදිහට වුණුනේ යමක් ප්‍රකට වුණාද? ප්‍රකට වෙච්ච බව දන්නවද? මෙනෙහි වුණාද? මෙනෙහි වෙච්ච බව දන්නවද? ඔන්න ඔය කායනුපසනාවයි මේ පිනදුන් මේ වන විට බැසගෙන ඉන්නා වූ කායනුපසන. අන්නේ බැසගෙන ඉන්නා වූ කායනුපසනාව හරහා දැන් මේ පිනදුන්ට අත්දැකීමෙන් කියනා වූ දේවල් මිසක් මේ බුදුහාමුදුරුවෝ කියන දේවල් නෙමෙයි. මේ හාමුදුරුවෝ දේශනා කරන දේවල් නෙමෙයි. මේ පිනුන් දන්නවා මේ හාමුදුරුවෝ කියන්නේ ලවුඩ් ස්පීකර් එකක්. මේ හාමුදුරුවෝ කියන්නේ ශබ්දවාහිනී යන්ත්‍රයක්. මේක වයර්ලස් ලවුඩ් ස්පීකර් එකක්. මේක වයර් එකක් හයි කරලා නැහැ. සා ලෝකේ කොහේ ඉඳලා ඇවිල්ලා කොහෙට යනවද කියලා මේ හාමුදුරුවෝ දන්නෙත් නැහැ. ලෝකෙ වෙන කෙනෙක් දන්නෙත් නැහැ. බුදු කෙනෙක් කියන්නේ පින්නතුනි මේ විශ්ව ධර්මතාවය තුළ ලෝක ධර්මතාවය Taman තුලින් එලි දැක්වුවා. එලි දැක්වීම තමයි බුදු වුණා කියලා කියන්නේ. එහෙනම් මේ මොහොතේදී මේක එලි දක්වන්නේ බුදුහාමුදුරුවෝ තුලින් නෙමෙයි. මේ මොහොතේදී ඒක එලි දක්වන්නේ මේ හාමුදුරුවෝ තුලින් නෙමෙයි. මේ මොහොතේදී එහෙනම් ඒක එලි දැක්වෙන්නේ කවුරු තුලින්ද පින්නතුනි? තමා තුලින්. එහෙනම් මෙන්න මේ පින්නතුන් දැනගන්න ඕන මම තුලින් මේ දකින්නේ මේ මොහොතේදී සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන. සියලු දෙනාටම තිරුවන් සරණයි.